මේ වන විට අපේ රට නිදහස ලැබිලා අවුරුදු 73ක් වෙනවා. මම මේ අවුරුදු 15කට විතර ඉස්සර ලියපු පොතක තියෙන කාරණයක්. අපට රට දියුණු කළ හැකිද? අප රට දියුණු නොවෙන්නේ ඇයි? මේ අප සියලු දෙනා කල්පනා කරන එහෙත් විසඳුමක් නොමැති ගැටලුවක්. පසුගිය වසර 60 තුල අප රටක් ලෙස යම් ජයග්‍රහණ අත්පත් කරගෙන තිබුණද අප ළඟා කරගන්න ලද සංවර්ධනය පිළිබඳ සතුටු විය නොහැකි. අවුරුදු 60ක් තුල රටක් දියුණු කළ හැකිද? අපිට ශ්‍රී ලංකාව දියුණු කිරීමට ඇති බාධා මොනවාද? මේ සියල්ල අපගේ අවධානයට යොමු යුතුයි. සිංගප්පූරු හා මැලේසියානු රටවල් පාලකයෝ තම රටවල් වසර 30ක් වැනි කාලයක දියුණු වෙමින් පවතින තත්ත්වයේ ඉඳලා දියුණු රාජ්‍යයන් බවට පත් කිරීමට අදාළ ජයග්‍රාහී මාර්ගය ඔස්සේ තම රටවල් මෙහෙවනවා. අද ශ්‍රී ලාංකිකයෙකු වසර 25ක් තුල උපයන ඒක පුජ්‍යල ආදායම සිංගප්පූරු වගේ රටවල ජාතිකයෙකු වසරක් තුල උපයා ගැනීමෙහි ප්‍රතිඵලයක්. කරු ඇමතිතුමනි, අද නිදහස ලැබිලා අවුරුදු 73කට පස්සේ මම මේ කතා කරේ අපි ලියපු ජනමම්පෙත් කියන පොතෙන් 2005 කරුණු ටිකක්. මට හිතෙනවා අවුරුදු 15ක් ගත වෙලත් අපි තාමත් එතන ඉන්නේ කියලා. මෙතෙන්දී මම මුලින්ම කැමති ඔබගෙන් විමසන්න. මොකද මොහමඩ් අලි සබ්රි බොහෝ විට මේ රටේ අද නොදන්න කෙනෙක් නැහැ. අලි සබ්රි කියලා කියන්නේ ඉතා මම දන්නේ ජනප්‍රියත්වය කොහොමද කියලා. නමුත් ඉතා ප්‍රසිද්ධ ප්‍රබල චරිතයක්. මේ ප්‍රබල චරිතය ඉතාමත් කෙටි කාලයක් තුළදී අපි දකිනවා දේශපාලන ක්ෂේත්‍රයේ ජයග්‍රහණ ගොඩක් ලබා ගන්නවා. ඒ අනුව ඉතා කෙටි කාලයක දේශපාලන ක්ෂේත්‍රයට ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඒ වගේම අධිකරණ අමාත්‍ය ධුරය වගේ ඉතාමත් බාරදූර අමාත්‍ය ධුරයක් දරන්න අවස්ථා කැබිනට් ඇමතිවරයෙක් වෙලා, ඒ වගේම ලංකාවේ බල කේන්ද්‍රය ගත්තපුවාම අධිකරණයත්, ව්‍යවස්ථාදායකයත්, විධායකයත් කියන මේ ක්ෂේත්‍ර තුනම තුල නියෝජනය කරන විරල චරිතයක්. අපි මුලින්ම ඔබගෙන් දැනගන්න කැමති ඔබේ මේ විරලත්වය සම්බන්ධයෙන්. අලි සබ්රි කියලා කිව්වම ශ්‍රී ලාංකීය දේශපාලනය තුල ඔබ අපේක්ෂා කරන භූමිකාව මොකක්ද කියලා දැනගන්න. දෙලන්ත මුලින්ම මට මේ අවස්ථාව ලබා දීම සහ මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන්නට ඕන. මගේ භූමිකාව හැටියට මම දකින්නේ ඔබ කියපු ආකාරයට මේ රටක් වශයෙන් අපි අර ඉංග්‍රීසියෙන් කියනවා whether we have achieved the true potential. රටක් විදියට අපිට යන්නත් හැකි දුර අපි ගිහිල්ලා තියෙනවද? සාපේක්ෂව බලනකොට කියයි ගෙදර ටීවී නැති අයට ටීවී ලැබුණයි කියලා. නමුත් ඔබ හොඳ සංසන්දනයක් කරා. සිංගප්පූරුවත් එක්ක බලනකොට, මැලේසියාවත් එක්ක බලනකොට අපි කොතනද ඉන්නේ? ඒ දුර යන්න පුළුවන්ද? ඒ දුර යන්න සඳහා රජයක් විසින් සකස් කර යුතු ඒ පසුබිම අපි සකස් කරලා මිනිස්සුන්ගේ සම්පූර්ණ උන්ට තියෙන පොටෙන්ෂියල් එක අන්අර්ත් කරගෙන තියෙනවද කියන එක තමයි දැන් තියෙන ඉෂුව එක. ඉතින් ඒකෙදී මම හිතුවා මගේ භූමිකාව තමයි අබ අලුත්ම ටයිම් සංග්‍රහය බැලුවොත් අපිට පේනවා ජෝ බයිඩන් ජනාධිපතිතුමා උපුරලා දක්වලා කියනවා without unity there is no peace. දැන් අපි ශ්‍රී ලාංකිකයෝ වශයෙන් මොන විදියකින් හරි දෙපැත්තෙන්ම ඉඩ දීලා සාමය ළඟා කරගත යුතුයි. එකමුතුකම දරාගත යුතුයි. ඉතින් ඒකෙදී විවිධ පාර්ශවයන්ට යම් යම් තියෙනවා භූමිකා ඉටු කරන්න. මම මේ භූමිකා හැටියට මම දෙකක් බලාපොරොත්තු වෙනවා. ඔබ කියපු ආකාරයට. එකක් තමයි ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මම ලබාගත් යම් දැනුමක් තියෙනවා, ඉගෙනීමක් තියෙනවා. මම නිදහස් අධ්‍යාපනයේ දරුවෙක්. මේකෙන් මම යලිත් මේ රටට මොනවද මට දෙන්න පුළුවන්. මගේ ශාස්ත්‍රය තමයි නීති ශාස්ත්‍රය. ඒ සම්බන්ධයෙන් මට පුළුල් අවබෝධයක් තියෙනවා. ඉතින් ඒකෙදී මම ඉතා ඉක්මනින් යම් ප්‍රතිසංස්කරණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මගෙන් ආපසු දෙන්න පුළුවන් එක. ඊට වඩා වැදගත් දෙයක් මට තියෙනවා. ඒ තමයි මේ රටේ සිංහල මුස්ලිම් ද්‍රවිඩ ජනතාව ඇතුළත මේ තියෙන විරසකම් නැති කරලා, මේ සැකය නැති කරලා කොහොමද අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට ජාතිකත්වය මත, ශ්‍රී ලාංකීය ජාතිකත්වයක් මත වැඩ කරන්න පුළුවන් පසුබිමක් හදාගන්න කියන එක. ඒකට අපි මට මුස්ලිම් ජනතාවගෙන දිනා ගන්නට ඕනේ, සිංහල ජනතාව දිනා ගන්න ඕනේ. මේ මධ්‍යස්ථ ගමන හරි අමාරු ගමනක්. මේ හරි අමාරු ගමනක්. මම යම් කිසි දෙයක් කරපු ගමන් සමහර වෙලාවට මුස්ලිම් ජනතාව උරණ වෙනවා. සමහර දේවල් කියපු ගමන් සිංහල ජනතාව උරනවා. මේ අමාරු ගමනක මම යන්නේ. ඉතින් ඒ අමාරුවෙන් වුණත් ඒ ගමන යා යුතුයි. එහෙම නැත්නම් මගේ ගමනේ ඇති වැඩක් නැහැ. මම හිතන්නේ ඔබ ඉතාමත්ම සුවපහසු ජීවිතයක් ගත කරේ. මම හිතන්නේ ඉතාමත්ම කෙටි කාලයකදී ඔබ කළුතරින් ඇවිල්ලා සාහිර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ මම හිතන්නේ කොළඹ නීති පීඨයේ නීති විද්‍යාලයේ සිංහල විවාද කණ්ඩායමේ මේ නායකයා වෙලා මම හිතන්නේ සිංහල අයත් එක්ක ජීවත් වෙලා අනිත් අයත් එක්ක ජීවත් වෙලා මම හිතන්නේ හොඳ නමක් දිනාගත්තා නීතිඥයෙක් හැටියට. ඒ වගේම ඔබ ජෙඩාවල මම හිතන්නේ සෞදි අරාබියාවේ කොන්සුල් ජෙනරල් වල හැටියට වැඩ කරනවා. මෙවැනි දෙයක් තිබිලා ඔබ
ඉතාමත් හදිස්සියේ දේශපාලනට එන්නේ මම හිතන්නේ මට තේරෙන විදිහට එක මේ භයානක තීරණයක්, දරුණු තීරණයක්. ඒ කොහොම වුණත් අපි දකිනවා ඔබ පිළිබඳව ඉතාමත් සුබවාදී දැක්මක් තමයි බහුතරයක් සිංහල බෞද්ධයෝ තුළ තිබ්බේ. ඔබ මුස්ලිම් අන්තවාදයට එරෙහිව නැගිච්ච හඬක් විදියට. සමහර අය ඔබ දැක්කා නෑ ඔබ සමහරලාට මුස්ලිම් අන්තවාදයේම සොඳුරු සලකුණක් විදියට. සමහර අවස්ථාවලදී විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයත් එක්ක මම හිතන්නේ මම දකින පාස්කු ප්‍රහාරය මේ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අන්තවාදී කොටසගේ ප්‍රශ්නයක්. නමුත් අවිශ්වාසය ගොඩනැගිලා ඒ තුළ යම් විශ්වාසයක් ගොඩනගන්න පුළුවන් පුජ්‍යලයක් හැටියට තමයි ඔබ සිංහල බෞද්ධයෝ දැක්කේ. ඒකම මේ භූමදානීය අවාසනාවන්ත සිද්ධියක් කොවිඩ් වගේම මේකත් එක්ක ඇතිවෙච්ච අර්බුදයත් එක්ක ඔබ පිළිබඳ යම්කිසි නොසතුටකුත් සිංහල බෞද්ධ තුළ ඇති වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් ඔබ මැතිවරණයට පෙර සිංහල බෞද්ධ ප්‍රජාවගේ හදවත දිනාගත්ත මුස්ලිම් නායකයෙක් වුණා. ඔබ හිතනවාද ඔබ තවදුරටත් ඒ අපේක්ෂාවන් ඉටු කරනවායි කියලා? අනිවාර්යයෙන්ම එක දෙයක් තියෙනවා ඊළඟට අපි තේරුම් ගත යුතු මුලින් කියපු විදිහට දැන් මුස්ලිම් ජනතාවගේ යම් සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක සමාජගත කරලා ඒකට විසඳුම් සොයාගන්නේ නැතුව මම මුස්ලිම්වරයෙකු වශයෙන් මෙතන ඉඳගෙන තානාන්තර භුක්ති විඳලා මගේ කාලය අරගෙන ගියාම මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. ඒ ප්‍රශ්නෙට අපි විසඳුම් හොයන්න ඕනේ. සමහර වෙලාවට ඒක හරි කර්කශයි. හරි අමිහිරි. හරි තිත්තයි. හැබැයි අපිට යථාර්ථයෙන් දුවලා යන්න බෑ. ඒකට මම ලෑස්ති වෙලා තමයි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. කොච්චර දුරට යන්න පුළුවන්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් මම හිතට එකඟ නොවි. කාව හරි මේ හිතට එකඟ නොවි බොරුව කරන්න මම ලෑස්ති නැහැ. කවදාවත් මම ඒක කරන්නේ නැහැ. වැරදි නම් වැරදි, හරි නම් හරි. දෙපැත්තෙන්ම යම් යම් අඩුපාඩු සිද්ධ වෙලා තියෙනවා මේ රටේ සියලු තැන් වලින්. ඉතින් ඒවා අපි ඉදිරියට යන්නට ඕන. නමුත් මම ශ්‍රී ලාංකිකත්වයේ පිළිබඳව දැඩිව ආඩම්බර වෙනවා. මම ඒ දරපු ස්ථාවරවල කිසිම වෙනසක් වෙලා නැහැ. ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් සංස්කෘතිමය වශයෙන් ශ්‍රී ලාංකිකයෝ විය යුතුයි කියන එක. ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් සිංහල දෙමළ භාෂා දෙකම අධ්‍යයනය කළ යුතුයි. ශ්‍රී ලාංකිකයෝ ඔබට ගිහිල්ලා වෙනම කුටිවල ජීවත් වෙන්නට බෑ මේ අනිත් මිනිසුත් එක්ක ගැටෙන්න ඕන පිළිබඳව මගේ පුළුල් අවබෝධය මගේ විෂන් එකේ කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. නමුත් ගැටලුවක් එච්ච වෙලාවකදී මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් සමාජගත කර පමණින් එක රැයකින් මම ද්‍රෝහියෙක් වෙනවා නම් මම එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපේ සමාජයේ ෆැබ්‍රික් එක පිළිබඳව. ඒ මට එකක් කියන්නට ඕන. ඕක සැලසුම් සහගතව කරන දෙයක් මිසක දැන් මට පේනවනේ ඊයේ රෑ මම නීතිඥවරුන්ගේ රැස්වීමකට ගියා මේ ප්‍රධාන අමුත්ත හැටියට. ආරාධිත අමුත්තෙක් හැටියට. ඔවුන්ගෙන් ලිපුණු පිළිගැනීම දැක්කම මේ සමාජ මාධ්‍යයේ තියෙන මේ සමහර මේ මුද්‍රිත මාධ්‍ය මේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යවල තියෙන විරුද්ධත්වය මට තියෙන්නේ. ඔවුන් සියලු දෙනා මගේ විෂන් එක හොඳට අඳුනගෙන තියෙනවා. මට තියෙන අභියෝග අඳුනගෙන තියෙනවා. ඔවුන් දන්නවා හොඳට. ඔක්කොම සිංහලයි. ඔවුන් දන්නවා මම මේ ශ්‍රේෂ්ඨයට කරන දේ සහ මුස්ලිම් ජනතාව දිනා ගැනීම සඳහාත් මම වැඩ කළ යුතු කියන එක ඒගොල්ලෝ පිළිගන්නවා. ඒක තමයි යථාර්ථය. දැන් මම හිතන්නේ පහුගිය සතියේ ඉතාමත්ම ජනප්‍රිය වුණා ගාල්ලේ දැරිවියක් ශුක්‍රා. ඇය පිළිබඳව මම Facebook බලද්දී සමාජ මාධ්‍ය තුල මම මුස්ලිම් අයගේ විතරම් ප්‍රචාරය දැක්ුවේ නැහැ. නමුත් සිංහල බෞද්ධයෝ ඉතා දරුණු ලෙස ඇයව ඔසවා තබනවා. මට සමහරවිට එකාතකින් බය හිතෙනවා මේ ඔසවා තැබීම සාධාරණද මේක විකෘතියක්ද කියන මාර්ගය. මම විශ්වාස කරන්නේ මුස්ලිම් දැරියක් සිංහල බෞද්ධයින්ගේ අපේක්ෂාව ඉටු කරන දැරියක්ම පමණක් විය යුතුයි කියලා. නමුත් ඇය සිංහල බෞද්ධ ජනතාව දකිනවා සංකේතයක් හැටියට මේ වගේ විදියට ගියොත් මේ සංවිධානයක් ගොඩනගන්න හොඳ ආදර්ශයක් දෙනවායි කියලා. ඔබ ගැන කතා කරද්දී අපිට ශුක්‍රාව ගොඩක් කාට මතක් වෙන චරිතයක්. ඔබ ඒ දැරිවියගේ භූමිකාව පිළිබඳව දකින්නේ මොකක්ද? විශාල සාධනීය කරුණු රාශියක් තියෙනවා. මම හිතන්නේ ඔබ ඒක ඉතා ලස්සනට විග්‍රහ කරා. සාධනීය කරුණු රාශියක් තියෙනවා. සිංහල භාෂාව චතුර ලෙස ප්‍රදර්ශනය කළා.
ඉතිහාසය පිළිබඳව අත්දැකීමක් තියෙනවා. සිංහල ඉස්කෝලේ ඉගෙන ගන්නවා. මම දන්නේ නැහැ සිංහල බෞද්ධකම් සමහර දේවල් ඒක තමයි. ඒ දරුවා ඒ ඇඳුම් පැළඳුම් දිහා ශ්‍රී ලාංකීය කලිසමක් ඇඳගෙන නෙවෙයි ආවේ. ඒ ශ්‍රී ලාංකීය සංස්කෘතියත් තුළ දැන් සමහර මුස්ලිම් මිනිසුන්ට අපි කළු ඇඳින්න එපා කියපුවා මුණ වහන්න එපා කියම හිතන්නේ මේ ටී-ෂර්ට් එකක් දාගෙන යන්නයි කියන එක. ඒක නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. ලංකාවට අනන්‍ය වූ මුස්ලිම් උපසංස්කෘතියක්. මම හිතන්නේ එතෙන්දී මේ ගොඩක් අය විරුද්ධ වුණේ අර අරාබි සංස්කෘතියක් ලංකාවට ගෙනීමට එරෙහිව. සාම්ප්‍රදායිකව අපි අපේ පොඩි කාලෙත් අපේ යාළුවන්ගේ අම්මලා මේ සාරියෙන් ඔළුව වහගෙන ටැක්සි පස්සට තිබුණේ. ඒ දරුවා දිහා බැලුවම ඒකට ගැළපෙන විදියට තමන්ගේ අනන්‍යතාවය රැකගෙන ලංකාවට ගැළපෙන හොඳට ඒ සියලු දේ මම හිතනවා තාමත් සාධනීය දේවල් රාශියක් තියෙනවා. නමුත් ඔබතුමා කියන ආකාරයට ඔදලත් ඔබ කියන ආකාරයට තමාර සිංහල සමාජයේ එක්ස්ට්‍රීමිස්ට්ලා ඕක ප්‍රොමෝට් කරන්නේ ඒක උඩ නෙවෙයි. හුඟක් අය ප්‍රොමෝට් කරන්නේ ඉතාමත්ම හොඳයි. මේ වගේ තිබුණොත් ප්‍රශ්නයක් නැහැ කියලා. මාර අය හිතනවා අපිට ඕන විදියට හිටියොත් තමයි මෙතන ජීවත් වෙන්න පුළුවන්. අපිට ඕන විදියට මුස්ලිම් උඹලා හෙට ගහිනා යනවා කියලා. ඒක සස්ටේනබල් නෑනේ. එක්කෙනෙක් දෙන්නේ ගොඩනගන්න අමාරුයි නේ. එහෙම සංහිඳියාව ගොඩනගන්න අමාරුයි. එතකොට මේ මිනිසුන්ට වෙනම උපසංස්කෘතියක් තියෙනවා, වෙනම ආගමක් තියෙනවා, වෙනම විශ්වාස තියෙනවා, ඇදහිලි තියෙනවා. නමුත් ඒක සීමාව ඉක්මවලා යන්න හොඳ නෑ. ඒක අපේ සංහිඳියාවට බාධාවක් වෙනවා. සහෝදරත්වයට බාධාවක් වෙන්න හොඳ නෑ. ඒ දෙක අතර යම් මිනුම් දණ්ඩක් අපි හදාගෙන හැබැයි ඒ දරුවා නම් සාධනීය ලෙස මම හැමදාම පිනී හිටපු ඒ සංකේතයක්. ඒ දරුවාගේ ඉදිරිපත් කිරීම, කතා විලාසය, ඉගෙන ගන්න පාසල, දරුවා ඇඳගෙන ඉන්න ආකාරය මම හිතනවා that's a brand ambassador for Muslims in Sri Lanka. මම හිතන්නේ අපි මේ කතා කරද්දී අපිට මේ වහලා කතා කරන්න බෑ මේ ප්‍රශ්නවලදී. අපි අතර අවිශ්වාසයක් තියෙනවා. මම උදාහරණයක් ගත්තොත් එහෙම ඔබතුමාව මම හිතන අධිකරණ ඇමති දුරය දෙනකොට මම හිතන්නේ ආණ්ඩුව ලොකු අමාරුවකට වැටෙන්න තෝර ගැනීම කරන්න. මොකද සිංහල බෞද්ධයෙක්ගෙන් පත් වෙච්ච ආණ්ඩුවක අධිකරණ ඇමති දුරය මුස්ලිම් කෙනෙකුට දීපු ගමන් ඇතිවන අවිශ්වාසය. මම හිතන්නේ මේ අවිශ්වාසය තාම තියෙනවා. අපි මුස්ලිම් කෙනෙක් කිව්වොත් කොතරම් අපේ යාළුවෝ හිටියත් මු තම්බිය මොනව කරයිද ඔන්න වගේ හැඟීමක් අපේ අතට තියෙනවා. ඒ වගේ මම හිතනවා මුස්ලිම් ප්‍රජාව තුලත් ඒ වගේම දෙමළ ප්‍රජාව තුලත් මම මේ එක වර්ගයකට කතා කරනවා නෙමෙයි අපි අතර අවිශ්වාසයක් ගොඩනගලා තියෙන මේක මේ අද ඊයේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. මම හිතන්නේ අවුරුදු නිදහස ලැබිච්ච දවසේ ඉඳලා විවිධ අවස්ථාවල මේ සංවිධානයට බාධා ඇති වුණා. නමුත් කිසිම රජයක් මේ සංවිධාව ප්‍රායෝගිකව බිම්තලේ දාන්න. මොකද අපි ගත්තොත් ඒව පාසල් බෙදිලා අධ්‍යාපනය තුල සමිති සමාගම් තුල උපතේ ඉඳලා මරණය දක්වා අපි බෙදිලා ඉන්නේ. ඔබ අධිකරණ ඇමතිවරයා හැටියට සහ මැදහත් මුස්ලිම් නායකයෙක් හැටියට මේ රටේ සංවිධාව ගොඩනගන්න මේ ඉදිරි වර්ෂ කිහිපය තුළ යම් ක්‍රියාමාර්ගයක් ගන්නවද? එතෙන්දී ඒ සඳහා පාවිච්චි කරන මේ ෆ්‍රේම්වර්ක් එක නැත්නම් රාමුව මොකක්ද කියලා දැනගන්න කැමතියි. විශේෂයෙන්ම ඔබ කියපු ආකාරයට මම හිතනවා ඒක රජයක් විසින් කළ යුතු දෙයක්. ප්‍රොඇක්ටිව් වෙන්නට ඕන. උදාහරණයක් අපි හොඳම දේ තමයි දකුණු අප්‍රිකාව දිසා ආපසු දැල්න බලනකොට ඔය එකිනෙකා පිළිබඳ තියෙන අවිශ්වාසය කාලයක් තිස්සේ තියෙනවා මේ රටේ. අවාසනාවකට වගේ. හැම දෙනාම අනිත් මිනිස්සුන්ව අවිශ්වාස කරනවා. ඉතින් සිංහල ජන සමාජයටත් ඒ අවිශ්වාසය මුස්ලිම් ජනතාව ගැන තියෙනවා. මුස්ලිම් ජනතාව තුළ තියෙන්නේ සිංහල ජන සමාජය පිළිබඳව දැන් මේකෙන් එළියට එන්න නම් ඔබ කියපු ආකාරයට ඕනෝන් අතර මිතුදම් ඇති වෙන්නට ඕන. තව වඩා හොඳින් එකිනෙකා වැඩ කරන්නට ඕන. එක පාසලේ ඉගෙන ගන්නට ඕන. දැන් එක පාසලේ ඉගෙන ගන්නකොට මම හිතනවා ඔබේ දරුවෝ යන්නේ නැති සමහර පාසල් වලට මුස්ලිම් දරුවෝ ඉන්නවා, සිංහල දරුවෝ ඉන්නවා. ඔවුන්ගේ විශ්වාසවන්තය ගොඩ නැගුණාම ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. දැන් මගේ දරුවෝ 3 දෙනාම යන්නේ රොයල් කොලෙජ් එකට. ඒ ළමයින්ගේ යාළුවෝ 10 දෙනා ගත්තම ඒ දරුවෝ විතරයි මුස්ලිම්. එතන ඉන්නවා සිංහල දරුවෝ, එතන ඉන්නවා කතෝලික දරුවෝ, එතන ඉන්නවා දෙමළ දරුවෝ. අදාළත් නැහැ. ඒගොල්ලෝ අහන්නෙත් නැහැ. ඉතින් ඒ පරිසරය අපි මීට නිර්මාණය වෙන්න. හැබැයි රජයකට නායකත්වය දෙන්න ඕනේ. මම එක උදාහරණයක් කියන්නම්. නෙල්සන් මැන්ඩෙලා මහත්තයා අවුරුදු 28ක් ඇතුලේ හිරේක දාලා තිබුණා. හිරෙන් එළියට එනකොට එතුමා කියනවා මම හිරේ දොරටුවට පිය නගනකොට අවුරුදු 28ක් මාව අසාධාරණ ලෙස හිරකම් කරලා එතනින් එළියට එනකොටම මම හිරගෙත ඇතුළත මට තිබුණු තරහයි වෛරයයි කෝධයයි තියලා ආවා. නැත්තම් මම තවමත් හිරකරුවෙක්. මම හිතනවා අපි අඩු වැඩි වශයෙන් මේ රටේ ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයෝ 90ක් විතර ඉතිහාසයේ සිරකරු. අට ගත්ත ගමන් කියන්නේ අරයා මේක කරා මෙයා මේක කරා වර්තමානයේ නෙවෙයි ජීවත් වෙන්නේ.
අනාගතයට නෙවෙයි සැලසුම් හදන්නේ. අතීතයේ එකම තැන ලොප් වෙනවා, ලත් වෙනවා. ඉතින් දැන් පාර්ලිමේන්තුවට ගිහලා දෙමළ මන්ත්‍රීවරයෙක් කතා කරොත් කතා කරන්නේ සිංහල ජන සමාජයෙන් වෙච්ච 58 විපත පිළිබඳව 78 මේ කොලාහලය පිළිබඳව 80 මේ ලයිබ්‍රරි එක ගිනි තිබීම පිළිබඳව 83 දෙමළ කොලාහලය පිළිබඳව සිංහල මිනිස්සෙක් ගත්ත ගමන් ප්‍රභාකරන් ගැන කතා කරනවා මේ දලදා මාලිගාවට ගහපු එක ගැන කතා කරනවා අරන්තලා භික්ෂු මුස්ලිම් මිනිස්සෙක්ට ගත්ත ගමන් මුස්ලිම් මිනිස්සෙක් කතා කරන්නේ අපි මේ ඔයරවුරු පල්ලියේ කපලා කොටලා දැම්මා කාත්තන්ගුඩි පල්ලියේ කපලා කොටලා දැම්මා අපේ පැය 24ක් දීලා සම්පූර්ණයෙන් මෙලවලා දැම්මා කතෝලික එහෙම නැත්නම් අලුතින් වෙලා තියෙන ට්‍රෙන්ඩ් වෙලා තියෙන්නේ මුස්ලිම් ජන සමාජයට විරුද්ධව කතා කරනකොට උලුප්පල දක්වන්නේ අර ත්‍රස්තවාදී කොටසක් විසින් කරපු පාස්කු පහර. ඉතින් ඒකේ මොකද්ද පේන්නේ? අඩු වැඩි වශයෙන් අපි සියලු දෙනාගෙන්ම යම් අඩුපාඩු සිද්ධ වෙලා තියෙනවා. 71 කැරැල්ල 89 කැරැල්ල නේද? ඉතින් ඒ හින්දා අපි මේ අතීතේම ඉඳගෙන මේක ජීවත් වෙන්න බෑ. මේ සමාජය එක හැම සමාජයකම යම් මන්තවාදී කොටස් ඉන්නවා. පාරට බැහැලා කලහල කරන ජාතිවාදී කෝලාහල ඇති කරන බෝම්බ පුපුරව ගන්න යම් කොටස් තියෙනවා. හැබැයි ඔවුන්ගෙන් ඩිෆයින් කරන්න බෑ සම්පූර්ණ සමාජය. සමාජයට වඩා වෙනස්. සමාජයේ ඉන්නේ 99ක් හුඟක් හොඳ මිනිස්සු. දැන් මංගාව ලෝයර්ස්ලා ජූනියර්ස්ලා 100කට වැඩිය මම පුහුණු කරලා තියෙනවා. 3 දෙනෙක් නැත්තම් 4 දෙනයි මුස්ලිම් අය. අපිට අදාළත් නෑ මේවා. නෝ ඒක තමයි දැන් මගේ පෞද්ගලික දැන් පෞද්ගලික කාර්ය මණ්ඩලය ගත්තා නම් පෞද්ගලික ලේකම්වරයා මගේ යාළුවෙක් ලෝය කෙනෙක්. මගේ මාධ්‍ය ලේකම් මේ මෙතන ඉන්නවා. දැන් මගේ පාර්ලිමේන්තු ලේකම් තවත් මගේ ජූනියර් ලෝය කෙනෙක්. කිසිම අපිට අදාළත් නෑ මේවා. හින්දා එහෙම මේ සම්බන්ධතා ගොඩ නැගෙනකොට එකිනෙකාට පිළිබඳව තියෙන මේ සැකය නැති වෙලා යන්නට ඕනේ. ඉතින් ඉස්සරහට යන්නට ඕනේ මේ සැකයෙන් මිදෙන්න නැතුව නම් අපිට ඉදිරි ගමන නැහැ. අපි ඕනවට වැඩිය විශේෂයෙන්ම සිංහල ජනතාවට අපි කියන්නේ බය වෙන්න හේතුවක් නැහැ. මොකද කැබිනට් එකේ හිම් පිටින් ඉන්නේ මම විතරයි ඉන්නේ මුස්ලිම් මිනිස්සෙකුට. තව එක දෙමළ මේ මිනිස්ටර් කෙනෙක් ඉන්නවා. අනිත් ඔක්කොම සිංහල. ඒක ඒගොල්ලන්ට විරුද්ධ ජනාධිපතිවත් අන්දලා අගමැතිවත් අන්දලා මුළු කැබිනට් එකම අන්දලා නිලධාරී මඩුලත් අන්දලා සුප්‍රීම කෝට් එකක් අන්දලා එහෙම කරන්න පුළුවන්ද මේ අනවශ්‍ය සැකයක් මේක එහෙම කරන්න බෑනේ අපි කියමු අලුතෙන් නීතියක් ගෙනවයි කියලා නීතිය මට ඕන විදිහට හෙට ගේන්න පුළුවන්ද මේක එහෙම ගේන්න බෑ නීතිය ක්‍රියාත්මක වෙන්නට ඕනේ කැබිනට් එකට දාන්නට ඕන නීති සම්පාදකට යන්නට ඕන ගැසට් කරන්නට ඕන පාර්ලිමේන්තුවට දාන්න ඕනේ නීතිපතිගේ මේ දවස්වල මම දැක්ක සමාජ ජාලවල ඔබතුමාට පහර දෙනවා මේ කාති උසාවි වලට සේවකයෝ බඳවා ගැනීම සම්බන්ධව. ඕ නෑ සේවකයෝ නෙවෙයි පුරප්පාඩු පෙරවීම සම්බන්ධයෙන්. දැන් අපි කියමුකෝ නීතියේ වෙනසක් වෙන්න ඕන කියලා. තියෙන නීතිය ක්‍රියාත්මක වෙද්දිනේ වෙනස වෙන්නට ඕන. දැන් කාති උසාවිය කියලා කියන්නේ මේ රටේ තිබුණ අවුරුදු. ඒක හරි හෝ වැරදි ඒක අඩුපාඩු තියෙනවා. ඒක මමත් පිළිගන්නවා. සෑහෙන අඩුපාඩු තියෙනවා. ඒ සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාව තුලත් ලොකු විරෝධතාවක් තියෙනවා. නමුත් මේ අවුරුදු 400ක් විතර තිබුණු සිස්ටම් එකක්. නීතියෙන් 1952 මුස්ලිම් ස්ථාපිත කරලා අවුරුදු 70ක් තිස්සේ කරගෙන යන එකක්. ඒකට අධිකරණ අමාත්‍යාංශයේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒක වෙනම ස්වාධීනව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කරන එකක්. ඉතින් ඒකේ පුරප්පාඩු තියෙනකොට පුරවන්න නැත්තම් හෙට කාට හරි ඩිවෝර්ස් එකක් තියෙන්න ඕන නම් ලෝ එක ගේනකම් උඩ බලාගෙන ඉන්න ඕනේ. දරුවෙකුට මේන්ටනන්ස් ගන්න ඕන නම් ලෝ එක එනකම් මේ කාති නෑ මේ යන තැනකුත් නෑ. මොකද මුස්ලිම්වරයෙකුට මේ රටේ තියෙන නීතිය අනුව ඒ සම්බන්ධයෙන් දික්කසාදයක් සම්බන්ධයෙන් නඩත්තු සම්බන්ධයෙන් වෙන උසාවියට යන්න බෑ. ඉතින් එතෙක් මේක පුරවන්නට ඕන. මේක දන්නෙත් නෑ නීතිය දන්නෙත් නෑ කවුද මේක පත් කරන්නේ දන්නෙත් නෑ. ඉතින් එකම දේ මේක අර මුස්ලිම් මිනිස්සෙක් නේ ඉන්නේ මිනිහා වෙන්න ඇති කියලා ඉතින් මට පාර දෙනවා. ඉතින් මීට වඩා පොඩක් දැනුවත් වන්න ඕනේ අපි. මම හිතන්නේ අපි පැරඩයිම් shift එකක් මම හිතන්නේ චින්තන රටාවේම යම් අර්බුදයක් තියෙනවා කියලා මට හිතෙනවා. අනිවාර්යයෙන්ම මට හිතෙනවා මටත් එහෙම හිතනවා හැමදේම මිනිස්සු බලන්නේ පාට කණ්ණාඩියකින්. දැන් මට දැන් හුඟක් දේවල් මම මේ ගේන්නේ මේ රටේ දිනුව වෙනුවෙන්. රටේ මම කවදාවත් බලන්නේ මේ දැන් උදාහරණයක් ඇටියට අපි යම් යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ රටේ අධිකරණ පද්ධතිය යාවත් කාලීන කරන්න. ඒකට අපිට අදාළත් නෑ මේකට කවුද මුස්ලිම්ද සිංහලද කියලා කියන එක. ඔබ කියන එක හරි. අර පැරඩයිම් shift එකක්. චින්තන රටාවේ වෙනසක් අපි ඇති කර ගන්නට ඕන. කුසලතා මත ප්‍රශ්න දිහා බලන්න. මෙරිටෝක්‍රසි කියන එක. දැන් උදාහරණයක් හිට ඔබතුමා ප්‍රචණ්ඩත්වය ගැන කතා කරා.
මම හිතන්නේ ප්‍රචණ්ඩත්වයත් දැන් අපි දැක්කා 71 89 ඊට පස්සේ 83 ඉඳලා 2009 වෙනකම් අත්විඳා. එතකොට අලුත්ගම ඒ වගේම පාස්කු ප්‍රහාරය මේ සියලු සිද්ධිවලදී මම දකින්නේ බහුතරයක් මුස්ලිම් හෝ සිංහල මිනිස්සු හෝ දෙමළ මිනිස්සු සම්බන්ධ දේවල් නෙමෙයි. ඒ වගේම තව දෙයක් තියෙනවා අපි මේ ප්‍රචණ්ඩත්වය කියන එක ජාතියකට සීමා කරන්න. දැන් පොදුවේ මේ සමාජය තුළ ප්‍රචණ්ඩත්වය කියන එක තියෙනවා. බස් එකක නැග්ගත් කතා බහ කරන්න ගියත් පොඩි දෙයකට තරණ්ඩු වෙන ජාතියක් වෙලා තියෙනවා. මේ தത്വයට මම හිතන්නේ දැක්කම මම හිතනවා දැන් මේ සාමාන්‍යයෙන් දියුණු රටවල තියෙන විවිධත්වයේ අලංකාරය කියන කතා කරනවා. හැබැයි මම තියෙන්නේ අපේ තියෙන හැම වෙලාවෙම විවිධත්වයේ ප්‍රචණ්ඩත්වයක් අලංකාරත්වයේ වෙනුවට. ඒ කොහොම වුණත් මම හිතනවා මේ රටේ නීති පද්ධතිය, ව්‍යවස්ථාව, ඒ වගේම නීති ප්‍රතිසංස්කරණ ජනතාවට සුබවාදීව තියෙනවා කියලා අපිට කොයි වෙලෙවත් හිතෙන්නේ නැහැ. දැන් අවුරුදු නිදහස ලැබලා 73ක් වෙනකොට අපි නිකන් අරගෙන බැලුවොත් මිනිස්සු තුළ තියෙනවා මේ සුද්ධ හදපු නීතිය නේද මේ තම සුද්ධ හදපු කළු සුද්ධ වඩපු නීතියක් මේ තියෙන්නේ කියලා. ඇත්තම ගත්තාම මේ අපිට කියලා ආවේනික වූ නීතියක් ක්‍රමයක් හදාගන්න අපි අපෝසත් උනායි කියලා මිනිස්සු විශ්වාස කරනවා. මම දන්නේ ඒක කොහොමද කරන්නේ මම ඒ සම්බන්ධ විශේෂයෙන් නෙමෙයි. ඉතින් මෙතෙන්දී නඩු අහන්න යන වෙලාව සමහරලාට මැරෙන්න ඕනකොට තමයි තීන්දුවක් හම්බ වෙන්නේ. ඒ වගේම විෂමතාවයන් දැන් සමහරලාට අපි මිනිස්සුත් මම දන්නේ ඒක මාධ්‍යවලත් කියන දැන් ඊයේ හරි දැක්කා මේ පොල් ගෙඩියක් හොරකම් කරපු කෙනාට රුපියල් ලක්ෂයක ශරීරය අපදෙද්දි සමහරට කෝටි ගණන් රජයේ මුදල් වියදම් කරපු කට්ටියව එච්චර ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් මේ වගේ විෂමතාවයන් පිළිබඳ ලොකු සමාජයේ කතා බහක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ මම මුලින්ම අහන්න කැමතියි මේ ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ පවතින වාතාවරණය තුළ තියෙන තමයි මේ උසාවියට අපහාස කිරීම පිළිබඳව. උසාවියට අපහාස කිරීම පිළිබඳව තියෙන නඩු පිළිබඳව මේ පසුගිය කාලේ දිගින් දිගට බලනවා. ඒ ඉතින් දැන් එක පැත්තකින් බයලා තියෙන දැන් මේ උසාවියට එරෙහිව ගොඩනැගෙන විරෝධය වළක්ව ගන්න මේ නීතිත් පාවිච්චි කරන්න පුළුවන්ද කියන වගේ තත්ත්වයක්. ඉතින් මේ උසාවියට අපහාස කිරීමත් උසාවිය විවේචනය කිරීමත් අතර සීමාව ජනතාව කොහොමද ඇති කරගන්නේ? ඒකයි හරි වැදගත් ප්‍රශ්නයක්. මම කියන්නේ මේ මිනිස්සු වැරදලා වටහා ගන්නට හොඳ නෑ. උසාවිය ප්‍රශ්න කරන්න බෑ. උසාවියේ පාත්‍රතාවය, කාර්යක්ෂමතාවය, ඔබ කියපු ඔය නීතිය ප්‍රමාදය නඩු වලට විසඳුම් ලැබෙනවද කියන එක පිළිබඳව සාධාරණ විවේචන ඕන තරම් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් එතකොට ඒ සාධාරණ විවේචන අපි කියනවා ඉංග්‍රීසියෙන් constructive criticism විය යුතුයි කියලා. මොන කෙනෙකුට අහන්න පුළුවන් නඩු කීයක් තියෙනවද? නඩු අහන්න කොච්චර කල් යනවද? ඇයි මෙහෙම කල් යන්නේ? ඇයි මේකට සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව සාධාරණ විවේචනයක් තිබිය යුතුයි. තීන්දුවක් පිළිබඳ යම් කිසි අවස්ථාවක අනිවාර්යයෙන්ම තීන්දුවක් පුත් විවේචනය කරන්න පුළුවන්. නීතිමය යටතේ මේ තියෙන ප්‍රජා තුල මේ තීන්දුව හරිද? මේක නීතියට ගැලපෙනවද? ඒකේ ප්‍රශ්නකුත් නැහැ. හැබැයි විවේචන එහෙට ගිහිල්ලා අපි ඉංග්‍රීසියෙන් කියන ස්කැන්ඩලස් කියලා. කියන්නේ මේක සම්පූර්ණයෙන්ම උසාවියේ ආධිපත්‍යයට හානි කර ආකාරයට උසාවිය සමාජයේ ඉදිරියේ නිකන් පාච්චල් වන ආකාරයට. එතකොට අවසාන වශයෙන් උසාවියට තියෙන රෙස්පෙක්ට් එක නැති විදියට විවේචනය කරන්න ඉඩ දෙන්නට බෑ. ඒක සුදුසු නෑ. මොකද අවසාන වශයෙන් උසාවියේ ආධිපත්‍ය නීතිය ආධිපත්‍ය කඩා වැටුනොත් අවසාන වශයෙන් පීඩා විඳින්නේ සාමාන්‍ය පුරවැසියා. දැන් සම්බන්ධ පද්ධතිය කඩා වැටෙනවා. අඩු ගානේ අපි කියමුකෝ අද දේශපාලක නැත්තම් මේ කැලෑ නීතියනේ බලවත් පුද්ගලයාට අවශ්‍ය දේ කරන්න පුළුවන්. එතකොට මේ සමානාත්මතාවය එන්නේ නීතිය හැටියෙන්නේ. නීතිය පිළිබඳව අපිට ප්‍රශ්න තියෙනවයි කියලා කියමු. නමුත් ඒක නැති වුණොත් යන්නේ නමක් නැහැනේ. ඉතින් තියෙන දේ අපි ආරක්ෂා කරන්න ඕනේ. වඩා ප්‍රශස්ත මට්ටමක තට්ලු කරගෙන යන්නට ඕන. තියෙන දේ කඩා වටන්න උත්සාහ කරන හොඳ නැහැ. උදාහරණයක් හැටියට අපි කියමු කවුරු හරි නීතිඥවරුන්ගෙන් එහෙම නැත්නම් විනිශ්චයකාරවරුන්ගෙන් කවුරු හරි වැරදි කියලා දූෂිතයි කියලා කියනවා නම් ඒ පුද්ගලයා විලක්ක කරගෙන සාක්ෂියතුව ඒට කිව්වට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ පොදුවේ නිකන් කියනවා නම් හැමෝම දූෂිතයි කියලා එතන 90ක් අමාරුවෙන් වැඩ කරන මේ විනිශ්චයකාරවරුන්ට මොනවද හිතෙන්නේ? ඒක තමන්ගේ රස්සාව කරගෙන යන්න පුළුවන්ද? අවසානයේදී ඒක කඩා වැටීමකට සිද්ධ වෙනවා. ඉතින් ඒක ඊට වඩා ඒක අර ඇත්තම දූෂිත පුද්ගලයාට කරන උදව්වක්. අයෝ සමස්තයම එකට දාලා එයාවත් එක්කෙනෙක් බවට පත් කරනවා. නිකන් ඉන්න මිනිස්සුන්ටත් පීඩා විඳිනවා. ඉතින් ඒක දේශපාලනඥයෝ විවේචනය කරනකොට දූෂණය සම්බන්ධයෙන්
විනිශ්චයකාරවරු විවේචනය කරනකොටත් නීතිඥවරු විවේචනය කරන මම කියන්නේ විශේෂිත වෙන්න ඕනේ. අද තොරතුරු ලබා දෙන්නට ඕනේ. පොදුවේ ගල් ගහන්න නැතුව. එතකොට ඒක සාධාරණ නෑ. මොකද ඔතන ඉන්න හොඳ මිනිස්සුන්ට මම දන්නේ මගේ පෞද්ගලික අතේ මම අවුරුදු 25ක් මේ රටේ නීතිඥවරයෙක් වශයෙන් හොඳ ප්‍රැක්ටිස් එකක් තිබුණා. හැම අධිකරණයක පෙනී හිටා. ඒකේ පෞද්ගලිකව මම හිතනවා 95%ටත් වැඩි. මේ අපේ විනිශ්චයකාරවරු අවංක ස්වාධීන තාමත් හොඳ විනිශ්චයකාරවරු. හැබැයි වැරදි තීන්දුව දෙනවා. හියුමන් නේ. ඒ හින්දා තමයි අපීල් ප්‍රොසෙස් දෙකක් තියෙනවා. අවාසනාවකට වගේ සුප්‍රීම කෝට් එකෙත් වැරදි තීන්දුව දෙනවා. සමහර වෙලාවට තීන්දුව වලට අපි එකඟ වෙන්නේ නැහැ. ඒ වුණාට අපිට දැන් උදාහරණයක් හැටියට දින 52 නඩු තීන්දුවේදී අපිට නඩු තීන්දුව 2 3 4 දුන්නා මේ අපිට විරුද්ධව. නමුත් දැන් ආයෙ ගිහිල්ලා බලන්න Facebook වලත් අපි කිව්වා අපි තර්ක කරා, අපි අපේ කරුණු ඉදිරිපත් කරා, සමහර දේවල් පිළිබඳව අපි එකඟ වෙන්නේ නැහැ. නමුත් අධිකරණය ලබා දුණු තීන්දුවෙන් අපි බැඳී සිටිනවා, ගරු කරනවා, මෙතනින් මේක නිමා කරලා ඉදිරියට යමුයි කියන එක තමයි අපි හැමදාම ගත්ත ස්ථාවරය. අපිට ඇති වෙන තව ප්‍රශ්න දැන් උදාහරණයක් හැටියට දැන් කුඩු වගේ දෙයක් ගත්තොත් එimhe කුඩු බොන කෙනත් වැරදි, බෙදන කෙනත් වැරදි, බෙදන්න උදව් කරන අයත් වැරදි. දැන් උදාහරණයක් හැටියට මම අධිකරණයට අපහාස කරන කතාවක් කරනවා. ඒතර මේ කතාව මාධ්‍යයේ කතාව ගිය වෙලාවෙම දානවා. එතකොට එතන මේ මාධ්‍ය එවැනි කතාවක් දැමීම තුළ ඒ කාර්යයට යම්කිසි ආකාරයක බලපෑමක් ඇති කරනවා. අනිවාර්යයෙන්ම බලපෑමක් ඇති කරනවා මාධ්‍යයට. දැන් ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තරව තියෙන නීති අනුව මාධ්‍යයට යම්කිසි දෙයක් ප්‍රචාරය කරලා දැන් මට මේකේ වගකීමක් නැහැ කියලා අත හොද ගන්නට බෑ. උන්ට ඒ වගකීම තියෙනවා. ඒ වගකීම මොකද ඔවුන් තමයි ඒක ප්‍රචාරය කරන්නේ. ඒ හින්දා සමහර වෙලාවට ඔබ දන්නවා සම්පූර්ණ කතාවම අල්ලගෙන සන්දර්භයෙන් තොරව කෑල්ලක් අරගෙන දානවා. ඔබතුමාට මතක ඇති මගේ කතාවක් අල්ලගෙන කෑල්ලක් අරගෙන ඔබතුමාට විරුද්ධව දැම්මා. මම අලුත්ගමට සම්බන්ධයි කියලා. ඔව් ඒක තමයි. නමුත් සම්පූර්ණ කතාව බැලුවම මම එවැනි දෙයක් හීනකින්වත් කිව්වේ නැහැ. මම දරුවෝ පොලිසිය නඩුත් ඔව් ඉතින් මේක හරි අසාධාරණ දෙයක්. ඇයි මේ දැන් උදාහරණයක් මම කියන්නේ දැන් උදාහරණයකට දැන් අධිකාරියට අපහාස වීම පිළිබඳ භයානකම තමයි මිනිස්සු අධිකාරිය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවා. දැන් එක වෙලාවකට හිතනවා මේ අධිකරණයත් අපරාධ කරනද කියලා මට්ටමට අපිට හිතෙන්න පටන් අරගෙන තියෙනවා. ඒතකොට දැන් මම වැරද්දක් කරා. ඒතර මම වැරද්දක් කරපු යන හැම නඩුවකදීම මේක ආයෙ රිපීට් කරනවා. මේ ක්ලිප් එක. ඊට පස්සේ දඬුවම් දෙන වෙලාවත් ආයෙ ක්ලිප් එක. ඒතර මේ තුල ජනතාව තුල ලොකු බිඳවැටීමක් ඇති වෙනවා අධිකරණ පද්ධතිය වල. ඒක මොකක් හරි ඒක පාලනය කරන මේ මාධ්‍ය පාලනය කරගෙන කතා කරන්නේ මේකට මොකක් හරි විසඳුමක් නැද්ද? ඒක මම හිතන self regulation එකක් වගේ ඇති කරගන්නට ඕන. ඒක අවසාන වශයෙන් අධිකරණීය ස්වාධීනත්වය ආරක්ෂා කරන්නේ විනිශ්චයකාරවරුන් වෙනින් නෙවෙයි. මේක අපි තේරුම් ගන්නට ඕන. අධිකරණීය ස්වාධීනත්වය සහ අධිකරණීය අභිමානය රැකගන්නේ එහි ඇත විනිශ්චයකාරවරුන් රැකගන්න නෙවෙයි. මේ සිස්ටම් එක ආරක්ෂා කරගන්න. මේ සිස්ටම් එක දැන් අද පුරවැසියයි අතර තියෙන ප්‍රශ්නයක් තියෙද්දී ප්‍රචණ්ඩත්වය අතර ගන්න එකට තියෙන විකල්පය මොකද්ද? අධිකරණයට යන එකනේ. ඒක අධිකරණ විශ්වාසය නැති වුණාම ඔබ කියපු ආකාරයේ ප්‍රචණ්ඩත්වය තවත් නගිනවනේ. අධිකරණයයි පුරවැසියයි මේ රජයයි අතර තියෙන ප්‍රශ්නකදී අධිකරණයට යන්න බැරි නම් කොහෙටද යන්න තියෙන්නේ? එතකොට රජය දෙන ඕනෑම නියෝගයක් පිළි අරගෙන උඩ බලාගෙන ඉන්න ඕන. ඒ හින්දා අපි මේ අධිකරණය ආරක්ෂා කරගන්න ඕන. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න ඕනේ. අධිකරණය යාවත්කාලින කරන්නට ඕන. අධිකරණයේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරන්න ඕන කියන තැන මම ඉන්නේ. හුඟක් ප්‍රශ්න වලට අධිකරණයේ ඉක්මනින් නඩු තීන්දුව දෙනවා නම් සහ ක්‍රමානුකූලව ඒ දේ පිළිබඳව කරනවා නම් අපිට විසඳුම් හොයාගන්න අමාරු වෙන එකක් නැහැ. තව එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් යම්කිසි වරද්දකට උසාවියෙන් දඬුවම් වින්දට පස්සේ ඔහු ඇපීල් කරපුවාම පාර්ලිමේන්තුවට නැවත එන්න දෙනවා. හැබැයි බැරි වෙලාවත් ඒ ඇපීල් එකෙන් එයා පෙරදුනොත් ඒ කාලය තුල ඔහුට ඒක ඉඩ දීම තුල යම් අසාධාරණයක් වෙනව නේද? ඕකේ අනිත් පැත්තක් තියෙනවානේ. අසාධාරණයක් කියනවා කියන්නේ දැන් මිනිස්සු යාව තෝරගෙන තියෙන්නේ. තෝරගෙන තියෙන්නේ තමන්ගේ නියෝජිතයෙක් හැටියට එන්න කියලා. එතකොට ඇපීල් එකක් කරපු ගමන් මොකද්ද වෙන්නේ? අපීල් එකක් හැම වෙලාවෙම කරන්නේ පහළ අධිකරණයේ සිට ඉහළ අධිකරණයට. එතකොට ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා the resulting position of an appeal is suspension of one jurisdiction and assumption of another jurisdiction. කියන්නේ යට අධිකරණයේ අධිකරණ බලය හැම යටපත් වෙලා ඉහළ අධිකරණයකට අධිකරණ බලය යනවයි කියන එක. ඒ කාලය තුල ඒ නඩු තීන්දුව අත්හිටුවී තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් කරේ අපි කියමු මේ මගේ ගෙදරින් මාව එළියට දාන්න රිට් එකක් ගත්තයි කියලා මම අපීල් එකක් කරොත් ක්‍රියාත්මක කරන්න බෑ. වෙන මිල්ලීමක් කරන්නට ඕන. මොකද අපීල් එකේ මට ආයෙ ලැබුණොත් ඒක. ඉතින් ඔය වගේම තමයි ඔය සිද්ධියේ. යම් කිසි විදියකින් අපි කියමු ඔහු ඇක්විට් වුණොත්.
ඒ කියන්නේ මේ අපි කියනවා නිදොස් වෙලා නිදහස් වුණොත් එහෙම එතකොට ඔහු නිකන් අනවශ්‍ය විදියට නේ මිනිස්සු තෝරගෙන ඡන්දත් අරගෙන තමන්ගේ නියෝජිතය හැටියට කටයුතු කළ නැත්තේ. ඒ හින්දා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13.5 යටතේ කියනවා presumption of innocence. නිර්දෝෂීත්වයේ පූර්ව නිගමනය. අවසාන වශයෙන් යම් කිසි පුද්ගලයෙකු වරද කරන තුරු ඔහු නිර්දෝෂී කියන පූර්ව නිගමනය තමයි අපි ඉන්නේ. ඔබට බාර දීලා තියෙනවා අලුත් ව්‍යවස්ථාවක් හදන්න. ඔබ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්න ගොඩක් දායකත්වයක් දක්වුවා. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන බලාපොරොත්තු වුණේ ජනාධිපතිවරයා තවදුරටත් ශක්තිමත් කරන්න. හැබැයි මේ දක්වා පසුගිය කාලේ වර්තමාන අගමැතිවරයා හිටපු ජනාධිපතිවරු මේ ඔක්කොම මේ ජයජාවර්ධන මහත්මයා 78 හදපු ව්‍යවස්ථාවේ එක පුජ්‍යලයක් වෙනුවෙන් බලය එක රාශී වීමට විරුද්ධවයි කටයුතු කරේ. මේක භයානක තත්ත්වයක් කියලා ඔබ දකින්නේ නැද්ද? එක පුජ්‍යලයට බලය කේන්ද්‍ර වේ. මොකද අපි දැන් විශ්වාස කරන්නේ බලය බෙදීමක් පිළිබඳව. ඔය හැබැයි ඉතින් ඔක ඇත්තම බැලුවම ඕනතරම් සේෆ් ගාඩ් තියෙනවා. මුදල් පාලනය පාර්ලිමේන්තුවෙන් සිද්ධ කරන්නේ. අධිකරණ ජනාධිපතිතුමාගේ බලය අර සමහර තීන්දුව తీරන ප්‍රශ්න කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙන බලය එහෙම තියෙනවා. ජනාධිපතිතුමා වැරදි වැඩක් කරොත් දෝෂාභියෝගයක් ගේන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ බලයක් උට ලබා දීලා තියෙනවා. එය සාධනීය ලෙස පාවිච්චි කරනවද නැද්ද කියන එක එතුමා සතුව තියෙන්නේ. ඕනම ජනාධිපතිවරයෙකුට. දැන් ඕක ජනාධිපති ක්‍රමය නැතුවත් දැන් 75 දී සිරිමාව බණ්ඩාරනායක 70 දී ඇති කරේ අවුරුදු 5කට තමයි තෝරගත්තේ. අගමැති වෙලා අවුරුදු 2ක් වැඩියෙන් හිටියා. ජනාධිපති බලයක් තිබුණාද? ජනාධිපති ජයජයවර්ධන මහත්තයව තෝරගත්තේ අගමැතිවරයෙක් හැටියට 77 දී. කිසිම ජනමත විචාරණයක් නැතුව ක්‍රමය වෙනස් කරලා එතුමා ජනාධිපති වුණා. ඉතින් මේ මම හිතන්නේ ওই ජනාධිපති ක්‍රමයේද අගමැති ක්‍රමය කියන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒ පුද්ගලයා සතුව තියෙන්නේ. ඉතින් මොකද 3න් 2 ගත්ත හැම රජයක්ම බැලුබැල්මට ඇනගත්තනේ. අපිත් එක දැනගන්න එපා. දැන් 77 ආපු අය පළවෙනි ප්‍රජාතන්ත්‍ර මැතිවරණයේදී පෙරදිලා ගියාද අවුරුදු 30කින් එක්සත් ජාතික පක්ෂයට. ඒකෙන් ඔබතුමාලා පොඩි බයක වගේ ඉන්නවද ඇනගනී කියලා? I think බයක් නෙවෙයි යථාර්ථය. යථාර්ථය. 3න් 2 ලැබුණු පමණින් ප්‍රශ්න වලට විසඳුම් හෙන්නේ නැහැ. ප්‍රශ්න වලට විසඳුම් දෙන්න නම් ඒකට වැඩ කරන්නට ඕන ස්ථානගතව රැෂනලි මේ සැලස්මක් ඇතුව වැඩ කරන්න ඕන. ඉතින් 77 ජයජයවර්ධන ඇවිල්ලා ඊට පස්සේ එයා හිතුවා ජීවිතේට ඊට ඉස්සරහට එක්සත් ජාතික පස්සේ කවදාවත් පරාජය කරන්න බෑ කියලා තමයි සමානුපාතික ක්‍රමය ගෙනාවේ. නමුත් අන්තිමේදී සමානුපාතික ක්‍රමය එතුමාලාටම විරුද්ධව ක්‍රියාත්මක වෙලා අද එක්සත් ජාතික පක්ෂය නැති වෙන තත්ත්වයකටපත් වෙලා ආවිල්ලා තියෙනවා. දැන් 2010 අපිට හම්බුණා 3න් 2 බලයක්. ඒක කළමනාකරණය කරගන්නට ඕන. ඉතින් ඒක හින්දා 70ත් එමය ශ්‍රීමා බණ්ඩාරනායක මැතිරියට 3න් 2කටත් වැඩිය හම්බුණා. හින්දා මේ 3න් 2 කියන අනවශ්‍ය විදිහට බය වෙන්න ඕනේ අවසාන වශයෙන් ජනතාවට මුහුණ දෙන්නට ඕන. ඒ අවුරුදු 5 ඔබට ලබා දීලා තියෙනවා. නිවැරදි ලෙස කළමනාකරණය කරගත්තොත් ජනතාව ඔබ උසවා තබයි. එහෙම නැත්නම් ගෙදර යන්න කියයි. ඉතින් අපි හැමෝටම පොදුවේ ඒක. ඉතින් මේ රජයක් වශයෙන් ඒක මම හිතනවා ජනාධිපතිතුමා සහ අපේ රජය ඒක තීරුම් අරගෙන තියෙනවා. ඒ හින්දා මේ කොවිඩ් දැස්සෙත් අපි දැඩි කැපවීමෙන් වැඩ කරගෙන යනවා. අවසාන මම හිතන්නේ සාකච්ඡාවේ දැන් ලංකාවේ නීතිය වගේම ව්‍යවස්ථාව පිළිබඳව මිනිස්සු දකින්නේ කොත්තුරටයක් විදිහට. එක එක්කෙනාට කැමති දේවල් දාලා එක එක්කෙනාට ඕන විදිහට කපලක් කොටලක් හදන්න පුළුවන් දෙයක් විදිහට. ඉතින් මේකට මිනිස්සු පොඩි අකමැත්තක් දක්වනවා. මිනිස්සු විශ්වාස කරනවා හැමෝටම සාධාරණ විදිහ වඩා හොඳ නීති ක්‍රමයක් සකස් වෙයි කියලා. මෙතෙන්දී එක රටක් එක නීතියක් තමයි ඔබතුමත් ජනාධිපතිවරයාත් මුළු ආණ්ඩුවම ඒ වගේම හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ. ඔබ දකින එක රටක් එක නීතිය කියන ෆ්‍රේම්වර්ක් එක පොඩ්ඩක් අපිට අවසාන වශයෙන් පැහැදිලි කරොත්. එක රටක් එක නීතියක් කියන එක ෆ්‍රේම්වර්ක් එක පිළිබඳව මම හිතන්නේ අපි රජයක් වශයෙන් ඇතුළේ ඉඳගෙන කතා කරන්නට ඕන. නමුත් දැන් ලංකාවේ තියෙන සියලුම නීති එක රටක එක නීතියක් තමයි තියෙන්නේ. පර්සනල් ලෝස් විතරයි වෙනසක් තියෙන්නේ. ඉතින් ඒ පර්සනල් ලෝස් දැන් ඒක තමයි. දැන් මේ වෙලාවේ උස්සගෙන ගහන්නේ මුස්ලිම් ජනතාවට. ඒක ඇත්ත වශයෙන්ම එක රටක් එක නීතියක් ගේන්නටද එහෙම නැත්නම් මුස්ලිම් මිනිසුන්ට රිද්දන්න ඕනද කියන එක පොඩ්ඩක් බලන්නට ඕන. ඒහා සමානවම තියෙන මේ උඩරට තේසවලාමේ නීතිය උඩරට නීතිය මුක්වා නීතිය වගේ. ඉතින් ඒක ඉදිරියට යනකොට අපි සියලු දෙනාම එකතු වෙලා අලුත් ව්‍යවස්ථාවක් හදනකොට මේක අවශ්‍ය නැහැ කියලා කියනවා නම් සියලු දෙනාට මේක හා සමානව ගෙනල්ලා ඒක නැති කරාට අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක අර මේ එකපාරටම අර ඔබ කිව්වා වගේ කොත්තු රොටියක් දානවා වගේ දාන්න බෑ. සමාජය සම්බන්ධ කරගෙන සාකච්ඡාවක් අරගෙන මේ පිළිබඳව දැනුවත් වීම කරගෙන අනිත්
සමාජ කොටසුත් ඒක රාශී කරගෙන මේක බලෙන් ඔවුන්ට ඔබවන්න යනවා වගේ ආධිපත්‍යවාදීන් තොරව එහෙම නෙවෙයි හොඳ රටක් නිර්මාණය කිරීම සඳහා එක ෆ්‍රේම්වර්ක් එකක් හදන්න මේ කරන්නේ මේකට කොන්ට්‍රිබියුට් වෙන්න මේක ඔබත් සම්බන්ධ වෙන්න කියලා අපිට අදගහ ගන්න පුළුවන් නම් මුස්ලිම් සමාජය දෙමළ සමාජය උඩරට සමාජය එකතු වෙලා ඒක කරනවා නම් මම හිතන්නේ ප්‍රශ්නයක් නෙවෙයි. ඊට වඩා වැදගත් වන්නේ ඒක රටක එක නීතිය පොතේ තියෙන්න පුළුවන්. නීතිය ක්‍රියාත්මක වීම හැමෝටම එක හා සමානව වෙන්නට ඕන. ඉක්මනින්ම කාර්යක්ෂමව සහ සුහුසුළු අඩු වියදමකින්. අදගත් තමයි ලංකාව ඩූයින් බිස්නස් ඉන්ඩෙක්ස් එකේ 2018 තත්ත්වය අපි 112 වෙනි ස්ථානයේ. කියන්නේ මිනිස්සු ආයෝජනය කරන්න ඉතලා තව රටවල් 111ක් පහු කරලා තමයි මෙතන දෙන්න ඕන. එතන අපි කොහොමද ඉදිරියට යන්නේ? time taken to enforce a contract කියලා තියෙනවා තව ඉන්ඩෙක්ස් එකක්. ඒ කියන්නේ ගිවිසුමක් මත ප්‍රශ්නයක් වුණා නඩු කියලා කොච්චර කල් යයිද කියලා. අපේ රටේ දර්ශකයේ තියෙන්නේ 196කින් 174. මේවා තමයි අභියෝග. මේක රටක එක නීතියක් ගෙනාවා කියලා රටේ තියෙන ප්‍රශ්න විසඳෙනවද කියලා මම හිතන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම විය යුතුයි. ඒ පිළිබඳව මට මේක ඔය මේ පිළිබඳව මගේ නම් පෞද්ගලික විරුද්ධත්වයක්වත් නැහැ. නමුත් ඒක ක්‍රමානුකූල ක්‍රමයක් තියෙනවනේ කරන්න. එක පාටම ගිහිල්ලා එලිවෙන්ඩි සෙලේම කරන්න බෑනේ. සාකච්ඡා කරන්න ඕනේ. මිනිස්සු සම්බන්ධ කරගන්න ඕනේ. ක්‍රමවේදයකට යන්න ඕනේ. අලුත් ව්‍යවස්ථාවක් එනවා. ඒ ව්‍යවස්ථාවක් එනකොට සාකච්ඡා කරලා ඒක කරන්නට ඕනේ. ඒක කිසි ගැටලුවක් නැහැ. නමුත් ඊට වඩා වැදගත් වන්නේ ඔබ කියපු ආකාරයට නීති ආධිපත්‍ය පිළිබඳව පුරවැසියා තුළ විශ්වාසයක් ඇති වෙනවා. අවසාන වශයෙන් මේකත් එක්ක මට ඇති වෙන ගැටලුවක් තමයි මේ නීති අධ්‍යාපනයත් නීති සාක්ෂරතාවය පිළිබඳවත් මම හිතන්නේ අපේ තියෙන තත්ත්වය තරම් හොඳ නැහැ කියලා මම හිතන්නේ. දැන් මට මතකයි තරුණයෙක් විදිහට පාසල් ශිෂ්‍යයෙක් විදිහට මට ඕනකට නීතිඥයෙක් වෙන්න. මම කොළඹ විශ්වවිද්‍යාලයට ගියා. ඒ දවස්වල කොළඹ විශ්වවිද්‍යාලේ තිබ්බ එක්ස්ටර්නල් ඩිග්‍රී එක. හැබැයි පසු කාලීනව ඒවා ඉවත් වෙනවා. මම හිතන්නේ දැන් නීති උපාධි ලබා ගන්න මොකද නීතිඥයෙක් වෙන්න නෙමෙයි. දැන් මේ රට දියුණු වෙනවා. මේ රට දියුණු නීතිවේදී, නීතිවල දැනුම මේක වැඩි කරන්න තියෙන උත්සාහයන් වල යම් ප්‍රමාදයක් සහ මදිගතියක් අපිට පේන්නේ නැද්ද? දැන් නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. අත්ත වශයෙන්ම අපි දැන් ඊයේ අලුත් ගැසට් එකකුත් ඇති කරා බලන්න ඔබ නීති අධ්‍යාපන සභාව විසින් ඉදිරිපත් කරලා තිබුණ එක මම අනුමත කරලා ඒක දැම්මා. දැන් නම් ක්‍රමවේද රාශියක් තියෙනවා. ඉස්සර නම් ලෝ කොලෙජ් හරි කොළඹ යුනිවර්සිටි විතරයි. දැන් අත්ත වශයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලය ඔව් කොළඹ විශ්වවිද්‍යාලය තියෙනවා, යාපනය විශ්වවිද්‍යාලය තියෙනවා, පෙරදෙනිය විශ්වවිද්‍යාලය තියෙනවා, ඉසෙට්ස්කෝ එක හරහා එන. ඊට පස්සේ ඕපන් විවෘත විශ්වවිද්‍යාලය තියෙනවා. ඒ ඇරුණම KDU එක හරහා තියෙනවා. ඒක ඇරුණම ලන්ඩන් LLB කරලා ඒක ආශ්‍රයෙන් ලෝ කොලෙජ් එකට එන විශාල ප්‍රමාණයක් ඉන්නවා. අත් වශයෙන්ම දැන් විශාල ප්‍රමාණයක් ලෝ කොලෙජ් එකට එන ප්‍රමාණයක්ත් තියෙනවා. ඔබ කියන එක හරියට හරි. ඔබ තේරුම් අරන් තියෙනවා. LLB කියන එකයි අටර්නිස් කියන එකයි කරුණු දෙකක්. ඕනෑම පුද්ගලයෙකුට LLB ලබා ගැනීමේ හැකියාව තියෙන්නට ඕන. ඒක ඔහුගේ ප්‍රශ්නයක්. දැන් මම හිතන්නේ දැන් අපි රට දියුණු වෙද්දී හරියට හරි. විශ්වවිද්‍යාලවල තිබෙච්ච එක්ස්ටර්නල් ඩිග්‍රී වහන්න නෙමෙයි තිබ්බේ. ඒක වැඩි කරන්න තිබ්බේ. හැබැයි දැන් නම් ලංකාවේ දැන් ආයතන රාශියක් තියෙනවා LLB උගන්වන. උගල රාශියක් තියෙනවා. දැන් එංගලන්තයේ ගත්තම අපි කරපු අධ්‍යයනයට අනුව එක අවුරුද්දක 2015 මම හිතන්නේ LLB ඩිග්‍රීස් තිබුණා 17000ක්. LLB ග්‍රැජුවේට්ලා. හැබැයි ප්‍රොෆෙෂන් එකට බැරිස්ටර්ස්ලාට ඇතුළු කරගත්තේ 450යි. ඒ දෙකේ වෙනසක් තියෙන්නට ඕන. නැත්නම් ඕනට වැඩි ලෝයර්ස්ලා තිබුණාම මේ කොහෙද නීතිවේදී මොකද නීතිය පිළිබඳ දැනුම තියෙන පුජ්‍යලින්. හරියට හරි. ඒ හින්දා මේ ඒක හරි. ඒ හින්දා යම්කිසි ව්‍යාකූලත්වයක් තිබුණා. ඒක දැන් අපි මගහැරලා තියෙනවා. ඕන අයෙකුට LLB කරන්න පුළුවන්. නමුත් ලෝ කොලෙජ් එකට එන්නට ඕන නම් යම් ක්‍රමවේදයක් තියෙනවා. එතනට පහු කරන්නට ඕන. ඉතින් ඒක දැන් නීති විද්‍යාලයට කෙලින් ප්‍රවේශ වෙන්න පුළුවන්. ඉසෙට්ස්කෝ හරහා යන්න පුළුවන්. විවෘත විශ්වවිද්‍යාලය හරහා යන්න පුළුවන්. KDU එක හරහා යන්න පුළුවන්. පිටරට විශ්වවිද්‍යාලවලින් ලබාගත් LLB හරහා තමන්ට LLB එක ලබා ගන්න පුළුවන් සීමාවක් නැහැ. නමුත් නීති විද්‍යාලයට ඇතුල් වෙනවා නම් ඒක අපිට කියනවා qualifying law degree කියලා. ඒ qualifying law degree එකක් අරගෙන entrance එකකට සම්බන්ධ වෙලා entrance එකෙන් තමයි ඇතුළට යන්නට ඕන කියන තැනට ඇවිල්ලා තියෙනවා. ප්‍රමාණාත්මක යම් ප්‍රවර්ධනයක් එතන සිද්ධ වෙලා තියෙනවා කියලා මම හිතනවා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ අධිකරණ ඇමතිතුමාට. මම හිතන්නේ තාමත් කාර්යබහුල ජීවිතයක් එක්ක අපිට මේ අවස්ථාව රළ මාධ්‍යයට ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ජය වේවා. බොහොම ස්තුතියි.